හෙලෝ යාලුවනි මම මේ විඩියෝ ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද HTML ප්‍රෝග්‍රෑමින් කරන්න කියලා. මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වලින් HTML ලැන්ග්වේජ් එක ගොඩක් ලේසි. මේ ලැන්ග්වේජ් එක අනිත් ලැන්ග්වේජ් එක බලද්දි ගොඩක් මේ බේසික් ලෙවල් එකක තියෙන ලැන්ග්වේජ් එකක්. ඒ වුණාට මේකෙන් තමයි දැන්ට ලෝකේ තියෙන ඕනම වෙබ්සයිට් එකක මුල ඒ කියන්නේ මූලික ආකෘතිය හදන්නේ මේ HTML කියන ලැන්ග්වේජ් එකෙන්. මේක ඕනම ටෙක්ස්ට් එඩිටර් එකකින් ටයිප් කරලා අපිට පුළුවන් මේ බලන්න. සාමාන්‍ය නෝට්පෑඩ් එකෙන් තමයි මේක ඩිෆෝල්ට් ටයිප් කරන්නේ. නෝට්පෑඩ් එකෙන් මේ ෆයිල් එකක් ඕපන් කරලා ඊට පස්සේ ෆයිල් එක අපි කෝඩ් එක ගහලා ඊට පස්සේ මේක save as ගිහිල්ලා HTML ෆයිල් එකක් විදිහට සේව් කරලා තමයි මේක කරන්නේ. ටෙක්ස්ට් ටයිම් කරලා all files ගිහිල්ලා මෙතන අපිට ඕන නමක් ගහලා .html කියලා ගහලා මේව සේව් කරාට පස්සේ මේක මේ HTML ෆයිල් එකක් විදිහට සේව් වෙනවා. එච්චර මොකක්ද කරන්න ඒ ටිකක් එකකින් කරන එක අමාරුයි නෝට්පෑඩ් එකෙන්. ඒකින්ද මම ඔයාලට කියනවා හොඳ software එකක් මේකට Visual Studio Code. ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් ඔයාගේ බ්‍රවුසර් එකට ගිහිල්ලා VS Code කියලා ගහලා VS Code free download. ඊට පස්සේ මෙතන උඩම තියෙනවා මේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ලින්ක් එක. හරි ඊට පස්සේ මෙතන මෙහෙම ඇවිල්ලා තියෙනවා download Visual Studio Code free build open source. ඊට මේක අපි Windows නම් මම නම් Windows එකකින්ද Windows download කරන්න පුළුවන් 7.8 තුනටම support. ඊට පස්සේ 32 bit version තියෙනවා නම් ඒව ගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ දැන් බලමු කොහොමද අපි මේක වැඩ කරන්නේ කියලා. අපි මුලින්ම ගිහිල්ලා Visual Studio Code ගහුවට පස්සේ මේ මැප් එක එනවා. ඊට පස්සේ ඒක ඕපන් කරන්න පුළුවන්. මම ඊට පස්සේ මේකෙන් ඒක ඕපන් කරන්නම්. හරි දැන් ඊට පස්සේ මේ මගේ කලින් ප්‍රොජෙක්ට් එකක් ඒක අවුලක් නෑ. හරි දැන් ඊට පස්සේ ඔයාලා මේක මුලින්ම ඕපන් වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එවි. සමහර විට වෙල්කම් ඉන්ටර්ෆේස් එකක් සමහර විට එන එකක් නෑ. මෙන්න මේ වගේ එකක් එවි සමහර විට. ඔයාලට තියෙන මෙතන මේ කොටු තුනක් එක්ස්ටෙන්ෂන් තියෙනවා. අන්න ඒකට ගිහිල්ලා මෙතන HTML කියලා සර්ච් කරන්න. HTML ඊට පස්සේ මේකට ඉන්ටර්නෙට් ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා HTML CSS support කියලා එකක්. අන්න ඒකයි මෙතන තියෙනවා HTML preview කියලා එකක්. අන්න එකයි මෙතන මේ install button එක ඔබලා install කර ගන්න පුළුවන්. HTML preview එකයි HTML මේ CSS support එකයි. මේ දෙක අපිට හොඳට කෝඩ් කරන්න උදව් වෙනවා. මේවෙන් සිද්ධ වෙන්නේ අපිට අදාළ විදිහට ප්‍රෝග්‍රෑමින් පරිසරය හදලා දෙන එක. හරි ඊට පස්සේ අපි වැඩි පටන් ගමු. දැන් අපි මුලින්ම අපි මොකක් හරි එඩිටර් එකක් දැන් මේක පාවිච්චි කරන එඩිටර් එක තමයි අපි දැන් VS Code එක ගහන්න යන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක HTML. දැන් එහෙනම් වැඩි පටන් ගමු. මුලින්ම ෆයිල් ගිහිල්ලා new file ගියන් new file නෙමෙයි වැරදුනා තමයි වෙන්න. ෆයිල් ගිහිල්ලා open folder යන්න. open folder ගිහිල්ලා මෙතන අපි උඩ තියෙන මේක කෙලින්ම ඔයා දැන් මේ දැන් this PC desktop කියන්නකෝ. desktop එකේ YouTube videos කියනකෝ. මේ වගේ ලොකේෂන් එකක් දෙන්න යන්න එපා. මොකද මේකේ ඔයා දෙන ලොකේෂන් එකේ අනිවාර්යෙන් URL එකේ මෙහෙම හිස්තැන් තියෙන්න බෑ. දැන් මෙතන URL එකේ හිස්තැන් තියෙන හින්දා හරියට වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන් වගේ වෙබ් පේජ් එක. ඒකින්ද ඔයා හැමතිස්සෙම drive එකේම තැනක් තෝරගන්න. කියන්නේ this PC ගිහිල්ලා this PC මගේ නම් local C එක F එකයි තියෙන්නේ. දැන් මෙතන F එක තියෙනවා. C එක සාමාන්‍යයෙන් Windows වැඩ කරන එක. ඒකින්ද ඒක මොකක්ද කරන්න යන්න එපා. දැන් මෙතන කියනවා මම මේක අයින් කරලා දාන්නම් මේක වැඩන්නේ. මෙතන ඔන්න local disk F එකේ ඔයාලට පේනද මෙතන කිසිම හිස්තැනක් නැහැ. ඉතින් අවුලක් නැහැ. ඊට පස්සේ මම මේකේ new folder එකක් හදනවා අපේ වැඩේට ලේසි වෙන්න. new folder
my code කියලා ගහමු අපි. හරි ඊට පස්සේ enter දෙමු. හරි ඊට පස්සේ මම මේ folder එක select කරනවා. හරි ඊට පස්සේ අපේ workspace එක refresh වෙනවා. හරි. ඊට පස්සේ my code කියලා මෙහෙම folder එකක් open වෙනවා ඔයාලට පේනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා new file කියලා එකක්. ඒක උඩ click කරලා මෙහෙම file එකක් generate වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට මොකක් හරි නමක් දාන්න. අපි මේකට දාමු මේකේ අපේ මූලික HTML bit එක හින්දා home.html කියලා දාමු. එහෙනම් home ඊට පස්සේ ඔන්න අපේ file name එක අපි දුන්නා. ඊට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් දන්නව ඇති දැනගන්න ඕන මේ ඕනම අපේ folder එකට ඇර ඕනම file එකකට අගට තියෙන dot එකෙන් පස්සේ තියෙන එකෙන් තමයි ඒකේ වර්ගය තීරණය වෙන්නේ. ඒ කියන්නේ exe file එකක් exe කියලා තිබ්බොත් ඒක run කරන්න පුළුවන් executable file එකක් වෙනවා. ඊට පස්සේ txt කියලා තිබ්බොත් ඒක text file එකක් වෙනවා. එහෙම අදාළ extension එකකින් තමයි ඒක වෙන් වෙන්නේ. ඒක හින්දා දැන් අපි HTML code save වෙන්නේ HTML කියන මේ file ඇතුලේ. ඒකින්ද අපි මේකට ගන්න ඕනේ HTML මේ file එකක් විදිහට තමයි මේක හැදෙන්න ඕනේ. ඒකින්ද මම මේක dot එකක් තියලා HTML කියලා ගහනවා. HTML. හරි ඊට පස්සේ ඔයා හරියට ගැහුවනම් මෙතන පේනවා ඇති මේ HTML වලට අදාළ සලකුණ මෙතන පෙන්නනවා. එහෙමනම් ඔයාගේ කිසි ප්‍රශ්නයක් නැහැ වැඩේ හරි. ඊට පස්සේ වෙන කොතන හරි ක්ලික් කරන්න ඊට පස්සේ මේක save වෙනවා. ඊට පස්සේ අපි ඕන අපේ workspace folder එකට ගිහිල්ලා බැලුවාම මෙතන තියෙනවා අපි F එකන දුන්නේ. F එකේ my code එකට ගියාට පස්සේ මෙන්න මෙතන අපි home කියලා මගේ default browser එක වෙන්නේ Edge එකයි. Edge එකේ සංකේතයත් එක්ක අපි home කියලා මේ අපි මේකෙන් open වෙන ඒ කියන්නේ browser එකෙන් open වෙන HTML document එකක් තියෙනවා. මේක double click කරලා open කරගන්න අපේ browser එකේ. හරි මම මේක වෙනම ගන්නම් easy වෙන්න. හරි. මම මේක close කරන්නම්. හරි. දැන් මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. නැත්නම් අපිට පුළුවන් අර අපි extension එක download කරා නම් ctrl එකයි k එකයි ඔබලා නෑ ඒක මොකක්ද වෙලා මං හිතන්නේ ctrl shift v ඔබන්න ඕන. ctrl shift v. හරි ඊට පස්සේ මේ preview home.html කියලා වෙනම ටැබ් එකක් එනවා. ඒක මෙහෙම කොනකට දාගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මෙහෙම browser එකෙන් කෙලින්ම ගිහිල්ලා ඒක මේ දෙකම එකක්. මේකෙන් පෙන්නන එක කෙලින්ම මෙන්න මේකට වැටෙන එක තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. මේ දෙකම එකයි. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. මම මේක සාමාන්‍ය පාවිච්චි කරන මොදියොත් ඔයාලට extension එක හරියට දාගන්න බැරි වුණොත් අවුල් යන්න පුළුවන්. ඔයාගේ මේ coding වැඩ. ඒකින්ද මම මේකින් කරන්නම්. හරි දැන් ඔන්න අපි මුලින්ම HTML ලියන්න පටන් ගමු. හරි මුලින්ම අපි මේක අපේ browser එකට මේක සාමාන්‍යයෙන් වැඩ කරන්නේ browser වල. ඒ කියන්නේ web browser, Google, ඊට පස්සේ Firefox, Edge, ඊට පස්සේ ගොඩාක් browser තියෙනවා. අනේ browser වලට තමයි මේ වැඩ කරන්නේ. ඒවල් පේන ඇති අපි මේක හිස් එකක් තාම තියෙන්නේ මේකේ. මේකේ මොකක්වත් නැහැ. මේකේ මොකක් හරි කරොත් මේකේ අපිට පෙන්වන්න ඕනේ. හරි ඊට පස්සේ අපි මුලින්ම මේ තියෙන HTML භාෂාවෙන් ලියපු පිටුවක් කියන මේ browser එකට අපි කියලා දෙනවා. ඒක මේක මූලික වෙබ් ආකෘතිය. ඒක ගහන්නේ මෙහෙම HTML කියලා ගහන්න. එතකොට මේ VS Code එක notepad එකට වඩා හොඳ වෙන්නේ මෙතන HTML කියලා අපි එකක් ගහනකොට ඒක වහන tag එක ඔටෝම generate වෙනවා. දැන් ඔන්න ඔයාලා පොඩ්ඩක් මම කියලා දෙන්නම් මේ tag ගැන. HTML වලදී සාමාන්‍යයෙන් පාවිච්චි කරන tag. ඒ කියන්නේ code එක තියෙන tag එකක් ඇතුලේ. ඒ tag එකේ ඇතුලේ තියෙන code එක තමයි මේකේ රන් වෙන්නේ. එතකොට මේ code එක කිසිම code එක මේ පිටින් ගහුවයි කියලා HTML කියලා එක වැඩ කරන්නේ නැහැ. ඇතුලේම ගහන්න ඕන. ඒතකොට මේ මෙතන මේ .p එළිය මන් තියෙනවා. අන්නේ .p එළිය සාමාන්‍යයෙන් ඔයාලා පොඩ්ඩක් හිතා ගන්න මේ .p එළිය ඇතුලේ තියෙන ඒවා තමයි මේ HTML කියන කේත දෙකට අයත් වෙන්නේ. ඊට පස්සේ
දැන් මේවා මේ පාවිච්චි කරන ටැග් සාමාන්‍යයෙන් HTML භාෂාවට විශේෂම වෙච්ච මේ ක්‍රමයක් තමයි මේ ටැග් ඇහිල්ලා මේක සාමාන්‍යයෙන් අනිත් භාෂාවල නෑ. දැන් මෙතන අපි HTML කියලා ගැහුවා. දැන් මෙතනින් ඔන්න කම්පියුටර් එක දැන් දන්නවා මේක මේ HTML භාෂාවෙන් ලියපු ෆයිල් එකක් කියලා. ඒතර මේ තියෙන්නේ open වෙන HTML tag එක, මේ තියෙන close වෙන එක. close වෙන එකයි open වෙන එකයි වෙනස් වෙන්නේ මෙන්න මෙතන තියෙන ඉරෙන්. හැම එකක්ම මේ ඉරක් නැතුව පටන් ගන්න ඉර ඇතුව තියෙන tag එකකින් අවසන් වෙනවා. ඒ වගේම මෙතන මේ තියෙන වචන කීපයක් තිබ්බා මුලින්ම තියෙන වචන තමයි මෙතෙන්ට වැටෙන්නේ. ඒක ගොඩක් වෙලාවට සිද්ධ වෙන දෙයක්. හරි. ඊට පස්සේ දැන් මෙතන ටයිටල් එක දැන් අපි ඔන්න HTML වල පළවෙනි පියවර හරි. දැන් මේ බ්‍රවුසර් එක දන්නවා මේක HTML වලින් ලියපු page එකක් කියලා. හරි. ඊට පස්සේ කියන්නේ web page එකක් කියලා. ඊට පස්සේ දැන් අපි මෙතන මේ උඩ තියෙන home.html කියලා මෙන්න මේක අපේ වෙබ්සයිට් එකේ නම විදිහට වෙනස් කරන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා ඇති. දැන් ඔන්න මම මොකක් කරේ දැන් ඔන්න මොකක් හරි ගැහුවට පස්සේ ඒ වෙබ් පේජ් එකේ නම නෙමෙයි කෙලින්ම මේ වෙබ් පේජ් එකේ නම මෙතෙන්ට එන්නේ නැතුව ඒ HTML ෆයිල් එකේ නම නෙමෙයි. අපි අන්න ඒකට මෙහෙම කරමු. ඒක සාමාන්‍යයෙන් මේවට කියන්නේ ටයිටල් එකේ කියලා. සාමාන්‍යයෙන් අපි වෙබ්සයිට් එකක යනකොට ටයිටල් එකේ කියලා තමයි අපි ඔකට සාමාන්‍ය URL කියන්නේ. දැන් ඔන්න අපි ඒක ටයිටල් එක වෙනස් කරන්න මෙහෙම ආයිමත් ටයිටල් කියලා ගහලා මෙතන අපි ටයිටල් එක ගහමු. අපි මේකට ගහමු hello world කියලා. hello world කියලා ගහමු. හරි. ඊට පස්සේ දැන් ඔන්න මම මේක save කරලා ctrl save ඔබලා දැන් මෙතෙන්ට ගිහිල්ලා මම ඔක මෙන්න press කරලා බලමු hello world කියලා මෙතන වැටෙනවා. දැන් අපි මෙතන ගහන ඕනම දෙයක් මෙතන වැටෙනවා. කොච්චර දිග වුණත් කොච්චර කොට වුණත් අනිවාර්යෙන් වැටෙනවා. දැන් අපි ටයිටල් එක හිස්ව තිබ්බොත් අපේ ෆයිල් නේම් එක වැටෙනවා. මම හිතන්නේ ඒක වෙන්න ඕනේ එහෙම. එතකොට මේක හිස් නම් ෆයිල් නේම් එක තමයි වැටෙන්නේ. ඒකින්ද අපි මෙතන මොකක් හරි තියෙනවා නම් විතරයි මේක වැටෙන්නේ. දැන් මෙතන ඩොට් එකක් තිබ්බොත් TRL save ඩොට් එකක් තිබ්බොත් ඩොට් එක වැටෙනවා. මොකක් හරි එකක් මෙතන තියෙනවා නම් ඒක වැටෙනවා. නැත්නම් අපේ ෆයිල් නේම් එක තමයි මෙතෙන්ට වැටෙන්නේ. මම මේ දෙක පොඩ්ඩක් ලේසි වෙන්න මෙහෙම තියලා තියන්න. හරි. දැන් අපි ඉස්සරහට යමු. දැන් ටයිටල් එක වැඩ කරන්නේ එහෙම. අපි ටයිටල් එකක් දීලා තියමු අපේ වෙබ් පේජ් එකට my first website කියලා. website. හරි. දැන් අපි කරන්න ඕන දැන් ඔන්න මම ඊළඟ පේජ් එකට යනවා. දැන් මෙතන ටයිටල් එක සේව් වෙනවා. හරි. දැන් ඊට පස්සේ මම කියලා දෙන්නම් ඔයාලට body tag එක ගැන. දැන් මෙතන මේකට අපි කියන්නේ ටයිටල් එකේ කියලා. මම මේක සේව් කරේ නැති හින්දා තාම මෙහෙම තියෙන්නේ. ටීටර් සේව් දුන්නා. හරි. දැන් මේ මෙතන අපි ගහපු එක වැටෙනවා. මේකට කියන්නේ ටයිටල් එකේ කියලා. එතකොට මේකට කියන දේ එහෙම ඔයාලට හිතා ගන්න පුළුවන්. මේකට කියන්නේ body එකේ කියලා. දැන් මැසේජ් එක වුණත් මේ අපි ලියලා තියෙන එකට කියන body එක. එහෙම තමයි වෙබ් පේජ් එකේ මේකට කියන body එකේ කියලා. දැන් ඔන්න අපි ටයිටල් එකෙන් පස්සේ දැන් body එක තමයි අපි ලියන්න යන්නේ. හරි. දැන් ඔන්න අපි body එක ලියමු. ඒක ගහන්න ඕන body කියලා BODY body කියලා ගැහුවා. ඊට පස්සේ ආයිමත් වරහනේ හුවට පස්සේ ක්ලෝස් tag එක උටම වැටෙනවා. ඊට පස්සේ අපි ඔන්න body එක ලියමු. දැන් ඔන්න body එකේ අපි මොකක් හරි ගහමු hello කියලා. HELLO. හරි. ඊට පස්සේ අපි මෙතන ඔන්න අපි මේ ගහපු එක මෙතන වැටෙනවා hello කියලා. ඊට පස්සේ දැන් අපි මේක කෙලින්ම දැන් අපි මෙතන ගහන ඕනම දෙයක් මෙතන වැටෙනවා. අපි body එක ඇතුලේ ගහන්නේ මොකද්ද? ඒක මෙතන වැටෙනවා. කෝඩ් නෙවෙයි. කෙලින්ම කෝඩ් එක කියන්නේ මේ tag වල පිටින් මේ body එක ඇතුලේ ගහන ඕනම දෙයක්. එනම් body tag දෙක ඇතුලේ වදින ඕනම දෙයක් මෙතන print වෙනවා. හරි. එහෙනම් අපි මේක කරගෙන යමු. දැන් එහෙනම්
අපි මෙතන බොඩි එකෙන් පස්සේ හරි මම කියලා දෙන්න ඊට පස්සේ නෝමල් ටැග් තුනක් ටැග් ටිකක් ගැන හරි දැන් එහෙනම් මම මුලින්ම කියලා දෙන්නම් p ටැග් එක ගැන දැන් අපි මොකක් හරි මෙතන ටයිප් කරාම this is Firefox හරි දැන් ඔන්න අපි මේක සේව් කරලා රන් කරලා බලමුකෝ ඊට පස්සේ this is first this is last එතකොට මේ දෙකම එක පේලියේ වදින්නේ අපි විතර පේලි කීයක් ඉඩ දිව්වත් මේක මෙහිමම තමයි ඒකින්ද දැන් මේකට අපිට කරන්න පුළුවන් කෙලිම p මම මේක දැන් කියලා දෙන ටැග් එක තමයි p ටැග් එක එතකොට මෙහෙම ඒකත් ගහන්න මෙහෙම p අකුර ගහුවා වරහන වැහුවා ඊට පස්සේ මේ p එක සාමාන්‍යයෙන් අපිට ඕන වෙන්නේ නැහැ මෙහෙම මේක කරන්න ඒ කියන්නේ p එක ක්ලෝස් කරන්න ඕනේ නැහැ ඔටෝ වදින හින්දා ඒක තිබ්බටත් අවුල් නැහැ මම ඒක අයින් කරලා දාන්න වැඩ පැහැදිලි වෙන්න එතකොට ආයෙම මම මේක සේව් කරලා මෙතන රන් කරාම this is first this is last වාක්‍ය දෙකට වදිනවා එතකොට ඔයාලට තේරෙනවද මේ p tag එකෙන් කරන්නේ පේලිය මාරු කරන එක ඒ කියන්නේ line by line යන්න ඕන නම් p tag එක අපි පාවිච්චි කරන්න ඕන තව ඊට පස්සේ p tag එක වගේම තවත් tag එකක් තියෙනවා br tag එක br tag එකනොත් එන්නේ ඕකමයි දැන් මම මෙතන p tag එක අයින් කරන්නම් හරි දැන් ඊට පස්සේ ඔන්න මෙතන ආයිම br tag එකනොත් මේ වැඩේම කරන්න පුළුවන් br break br tag එක ගහලා ආයිම ඔන්න මම සේව් කරලා මේක රන් කරාට පස්සේ ආයිම මේක මේ විදිහටම වදිනවා මේ දෙකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා සාමාන්‍යයෙන් p tag එකයි br tag එකයි එක ළඟ යන tag දෙකක් හරි ඊට පස්සේ අපි බලමු center tag එක ගැන දැන් එතකොට center tag එක පාවිච්චි කරන්නේ අපි අදාළ මම මෙතන එක වාක්‍යයක් අයින් කරගන්නම් එතකොට ඔයාලට ලේසි හරි අපිට දැන් මෙහෙම ගහන්න ඕන තැනට අදාළ දැන් මේකෝ මේකත් දැනට කට් කරගන්න සිටියා ලෙක්ස් හරි දැන් ඔන්න මම center tag එක ගහන්න කියලා දෙනවා. ඒ කියන්නේ මේක center tag එකෙන් කරන්නේ මෙතන හරි මැදට අපේ වෙබ් page එකේ හරි මැදට ගන්න එක තමයි මේ අපිට අදාළ දේ. එතකොට මම center ගහන්නේ මෙහෙමයි. center කියලා ගහුවාම center වැහෙනවා. හරි. මම br tag දෙක කියලා දුන්නා. ඒ දෙකේ කිසිම විදියකින් ඕනුන්නේ නැහැ වහන tag. ඒ වුණාට මේ center tag එකේ වහන්න ඕන tag එක තියෙන්න ඕන. හරි ඊට පස්සේ මම මේක අර කට් කරපු එක මෙතන පේස්ට් කරන්න. ඊට ඔයාලා බලන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා. ෆයිල් සේව්. හරි ඊට පස්සේ මෙන්න මෙතන this is first කියලා මැදින් වැටුණා. දැන් ඔයාලට තේරෙනවා ඇති මෙතන අපි center tag එක පාවිච්චි කරන්නේ මොකක් හරි දෙයක් අපේ මේකේ මැදට ගන්න. මේ මැදට ගත්තට පස්සේ එක එක විදිහට වෙනස්කම් කරන්න පුළුවන්. ඒත් මේක මෙහෙමම center ගහවලා තියෙනවා නම් මැදම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ මම කියලා දෙනවා link. ඒ කියන්නේ දැන් වෙබ්සයිට් එකක් වුණාම link අනිවාර්යයි. ඒ කියන්නේ එක සයිට් එකකින් අනිත් වෙබ්සයිට් එකට දැන් මේකේ නම් මෙතන home click කරාම home එකට යන්න ඕනේ. මේක click කරාම මේකට අදාළ ලිපියට යන්න ඕනේ. එහෙම link ගොඩක් තියෙනවා. එතකොට අපි මෙහෙම මේ link එකක් හදන හැටි මම කියලා දෙන්නම්. HTML එක ලේසි අපිට කරන්න තියෙන්නේ href තමයි ඒ tag එක href ඒ href කියලා ගුවට පස්සේ සාමාන්‍යයෙන් මේවා notepad එකේදී නම් මෙහෙම යටින් අපිට පෙන්වන්නේ නැහැ අපිට මෙතන යටින් ඔක්කොම පෙන්නනවා මෙතන ඔයාලට පේන ඇති ඒ href එක වගේ තියෙන statement අපිට පස්සේ මෙතන පුළුවන් අපිට ඒක ගැන පොඩ්ඩක් ඉගෙන ගන්නත් මෙතන පොඩි description එකේ පොඩි මේක එකක් තියෙනවා මේක ගැන අපිට එකෙන් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මේ මොකක්ද කියලා අපි නොදන්න tag එක ගන්නම් හරි ඊට පස්සේ href මම ක්ලික් කරලා ගත්තා හරි ඊට පස්සේ තමයි මේක ක්ලෝස් කරගන්නම් හරි ඊට පස්සේ දැන් ඔන්න මම පොඩ්ඩක් හරි දැන් ඔයාලට පේනවා ඇති මෙතන මෙහෙම මේකක් ඇවිල්ලා තියෙනවා මේ මෙතන ඒ href එකෙන් මේ තමයි කෝඩ් එක
මෙතන ඒ හර්ස් වලින් තමයි කෝඩ් එක පටන් ගන්නෙ. මේ ඒ අකුරින් පටන් ගත්තු හින්දා ඒ අකුරින් අවසාන වෙනවා මෙතෙන්දී. ඊට පස්සේ මෙන්න මෙතන මේ ඇලීර සලකුණු වල දන්නවා ඇති. මෙතන ඇලීර සලකුණෙන් වෙන්නේ මෙතන ඒ ඕපන් කරපු ටැග් එකේ එකකින් ක්ලෝස් කරන එක. හරි ඊට පස්සේ මෙතන මේ කර්ලි බ්‍රැකට් දෙකක් ඕපන් වෙනවා. මෙතනින් සිද්ධ වෙන්නේ අපිට අදාළ URL එක මෙතෙන්ට දෙන්න ඕන. මෙතන තමයි අපිට පෙන්වන්නේ කියන්නේ print වෙන එක වෙන්නේ මෙන්න මේක. right වෙන්නේ අපේ මේකේ මේක. අපි මේක මෙහෙම දෙමු. this is first එකම මම දෙන්නම්. මුලින්ම මේක කලින් තිබ්බ එක මේක මම ක්ලියර් කරන්නම්. නෝවල මේක පොඩ්ඩක් පැහැදිලි නැති වෙයි. මම මේක ක්ලියර් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට අපිට අදාළ URL එක. දැන් මම මේක දෙන්නම්කෝ මේ වෙබ්සයිට් එකේ URL එක. copy. URL එකක් ගන්නකොට ඔයා හැමතිස්සෙම copy paste කරන්න බලන්න. මොකද ඒකත් URL එකේ capital simple හැමදේම එක විදිහටම මේ විදිහටම තියෙන්න ඕන. හරි දැන් ඔන්න අපි link එක හැදුවා. දැන් බලමු මේක වැඩ කරන්න හැටි. ctrl save ඊට පස්සේ ඔන්න මෙතන this is first කියලා එනවා. ඕකට ක්ලික් කරාට පස්සේ කෙලින්ම මේ new apps website එකට ඔයාලා යනවා. එතකොට ඔයාලට තේරෙනවා මේ link එක වැඩ කරන්නේ කොහොමදයි කියලා. මෙතන අපිට අදාළ URL එක කියන්නේ link එක. ඊට පස්සේ මෙන්න මෙතන this is first කියන්නේ මේ නිල් පාට වෙලා මේ link එකක් විදියට පෙන්වන එක. link එකක් විදියට නිල් පාටට පෙන්වන්නේ මෙන්න මේක. this is first. ඊට පස්සේ මෙතන ඒ අකුරෙන් කරන්නේ මේ අපි අරපු tag එක වහනවා. ඔයා මෙතන ඒ අකුර type කරලා නම් මේ මෙතනින් පල්ලෙහා ගහන ඔක්කොම ටික මේකට අයිති වෙනවා. හැම tag එකක් පවා. ඉන්නවා ඒ අකුර ගහන්න හරියට. හරි. ඊට පස්සේ අපි ඊළඟට බලමු hashtag ගැන. hashtag කියන්නේ ගොඩක් හොඳ point එකක්. මේ tag වලදී තමයි අපිට අදාළ ඔය අපිට අවශ්‍ය වෙන ඕනම වචනයක අකුරක size එක අඩු වැඩි කරගන්න. මම මුලින්ම මේක ක්ලියර් කරලා තියන්නම්. හරි. දැන් ඔන්න අපි hashtag ටිකක් ගහමු. hashtag වල වර්ග 6ක් තියෙනවා. h1 h2 h3 h4 h5 h6 ඒ වර්ග 6න් තමයි මේක සිද්ධ වෙන්නේ. අපි hashtag ගහන්නේ h. ඔන්න දැන් ඔයාලට පේනදී මෙතන h1 එකකින් h6 දක්වා ඔක්කොම tag ටික පෙන්නනවා. දැන් අපිට ඕනනම් මෙතන h1 මෙන්න එහෙම ගොඩාක් තියෙනවා. අපි h1 එක ගමු මුලින්ම. h1 ගියා. ඊට පස්සේ මම මෙතන ගහනවා මොකක් හරි හරි. ඊට පස්සේ දැන් මම මේකම copy paste කරලා 6ක් ගහන්නම් 6 දක්වා. තව එකක්. මෙතන 6 නෑ කමන්නේ අපි ඉස්සරහට බලමුකෝ ඒක. හරි දැන් ඊට පස්සේ මම මේක h6 දක්වා වෙනස් කර ගන්නවා. හරි දැන් මම මෙතන එහෙම ගැහුවා 6ක්. ඊට පස්සේ මම මේක සේව් කරන්නම්. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මෙතන කෙලින්ම h tag ටික ගහපු ටික මෙහෙම යටට වැඩිගෙන යනවා. මෙතන h1 පේලිය ගොඩක් ලොකුයි, h2 පේලිය ටිකක් ඊට වඩා පොඩි. ඊට පස්සේ
H3 පේලීටත් වඩා පොඩි එමෙම එන්න මේක පොඩි වීගෙන යනවා. ඔයාලට ප්‍රශ්නයක් එහෙම එනවනම් මේක සයිස් එක H1 මම මෙහෙම සෙට් එකම ගහන්නම් එකපාර. අපි මේක සේව් කරලා බලමු. CTRL සේව් දුන්නා. හරි ඔයාලා පේනවා ඇති මෙතන H1 එකේ සයිස් එක මෙහෙමයි, H2 එකේ සයිස් එක මේක, H3 මේක, 4 5 6 එහෙම ඉස්සරහට යනකොට සයිස් එක පොඩි වෙනවා. H7 7 8 එහෙම නෑ, 6 දක්වා විතරයි තියෙන්නේ. ඔයාලටම තේරෙනවා ඇති මෙතන 6 වලට වඩා පොඩියට ලියන්න කිව්වොත් ඇහැටවත් පේන්නේ නැති සයිස් එකක් එන්නේ. ඒ හින්දා එහෙම එච්චර ටැග් හදලා මාන්දු වෙලා නෑ. හරි ඊට පස්සේ අපි ඊළඟට බලමු මේක අපි කොහොමද බෝල්ඩ් කරන්නේ ඒ වගේ දේවල් කරන්න කියලා. මං අපිට වීඩියෝ එකකින් මන්ට ඉවර කරන්නත් ඕන හින්දා මේක කොපි කරගන්නම් මේ එකක්. මේ ටික අයින් කරලා දාන්නම්. ඊට පස්සේ අපි මේක ක්ලියර් කරගමු. හරි දැන් ඔන්න අපි මෙහෙම කරමු. දැන් බෝල්ඩ් කරන්න තමයි අපිට ඕන වෙන්නේ. ඒක හින්දා බෝල්ඩ් එකක් ගහන්න නම් අපි මුලින්ම බෝල්ඩ් වෙනවද කියලා අපිට ඇහැට පේන්න පුළුවන් වෙන්න මෙතන BR ටැග් එක ගහලා තියමු. හරි ඊට පස්සේ ඔන්න බෝල්ඩ් කරන්නේ මෙහෙමයි. මෙහෙම එකට ගන්න අපි B ටැග් එක B ගැහුවා. හරි ඊට පස්සේ අපි මෙතන මම මේකම පේස්ට් කරන්නම්. හරි ඊට පස්සේ මේක අහන්න වෙන්න ඕන බෝල්ඩ් වෙලා හිමන්ත රාජපක්ෂ YouTube කියලා වැටෙන්න ඕන. හරි ඊට පස්සේ ෆයිල් සේව්. හරි ඔයාලට පේනද මේ මෙතන උඩ මන් නෝමල් ගහපු එකයි යට තියෙන බෝල්ඩ් වෙලා තියෙන එකයි අතර හොඳ වෙනසක් පෙන්නනවා. මේ නෝමල් මේ බෝල්ඩ් වෙලා තියෙද්දි මෙහෙම ඔයාලගේ බෝල්ඩ් වෙන එක ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ නේ. දැන් මෙහෙම තමයි බෝල්ඩ් කරන්නේ. ඊට පස්සේ අපි යමු ඊළඟට අපි ඉට්ලැට් කරන හැටි. ඒකත් කෙලින්ම අමාරු වැඩක් නෙමෙයි. ඒකදී කරන්නේ I අකුර CTRL-V CTRL save. හරි ඔයාලට පේන්නේ නැද්ද දැන් මේ සාමාන්‍ය එක මේ තියෙන්නේ I අකුර ගහලා ගත්තු එක. එතකොට මේක ඇද්ද වෙලා එහෙම තියෙනවා වලට පේනවා ඇති. හරි ඊළඟට තුන්වෙනියට මේ ටෙක්ස්ට් ඉෆෙක්ට් වලින් ගන්න පුළුවන් අපිට U underline. හරි ඔයාලට පේන්නේ නැති මේක අන්ඩර්ලයින් වෙලා තියෙනවා අපේ වචනේ. ඊට පස්සේ තව එකක් අපිට පුළුවන් ඒක තමයි ෆොන්ට් එකේ දැන් අපි මෙහෙම බැලුවානේ. දැන් ඊට පස්සේ අන්ඩර්ලයින් කරන හැටි බැලුවා, බෝල්ඩ් කරන හැටි බැලුවා. ඊට පස්සේ අපි මේක ඇඩ් කරලා ලියන හැටි බැලුවා. ඊට පස්සේ අපි මම කියලා දෙන්නම් ෆොන්ට් එකේ ටයිප් එකයි ෆොන්ට් එකේ අදාළ මොනවා හරි අදාළ ඔක්කොම ප්‍රොපර්ටි ටික වෙනස් කරගන්න හැටි. ඒකත් හරි සරලයි. ඒකට ගන්නේ ෆොන්ට් ටයිප් ටැග් එක ෆොන්ට් ටයිප් සමානයි. ඊට අපිට අදාළ අපේ මේ එකට කියන්නේ මේ අපිට අදාළ ෆොන්ට් එක තමයි මෙතෙන්ට ඕන වෙන්නේ. ඒක හින්දා මම නෝට්පෑඩ් එකක් අරගෙන ෆොන්ට් එකක් කොපි කර ගන්නවා. ඒ කියන්නේ ඕනම එකකින් ඔයාලට ඕන Word Excel ඕන එකක් නෝට්පෑඩ් එකකින් මට වැඩි කර ගන්න පුළුවන් හින්දා මම මෙහෙම ගත්තේ. දැන් මෙතන මම තෝරගන්නම් හරි මේ ඉම්පැක්ට් එක තෝරගන්නම්. ඒකෝන ඉන්ෆ්‍රී එක ඉම්පැක්ට් එක තෝරගන්න. ඊට පස්සේ මම ඕකේ ෆොන්ට් නේම් එක කොපි කරලා ෆොන්ට් නේම් එහෙම හරියටම තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් වැඩ කරන්නේ නැහැ. ඒකින්ද ෆොන්ට් නේම් එක කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරන්නම්. හරි ඊට පස්සේ අපි මේකේ කලර් එක දෙමු. COL
COLOR. කලර් එක අපි දෙමු green. හරි. ඊට පස්සේ ඔන්න ආයිමත් මම ආගමු නෑ. හරි. දැන් මම මේක මෙහෙම ගහලා save දෙන්නම්. ඔයාලට ඕන වචනයක් ගහන්න පුළුවන්. මම මේක මෙහෙම ගැහුවේ. කන් හරි. දැන් ඔයාලට පේන්නේ නැති මේ වචනේ කෙලින්ම කොළ පාට වෙලා පෙන්නනවා. මේකේ ෆොන්ට් එක ThinFat ෆොන්ට් එක තමයි තියෙන්නේ. ලොකු වෙනසක් අපිට බලා ගන්න අමාරුයි. InFat ෆොන්ට් එක තමයි මේක වැටෙන්නේ. ඒතර අපි මෙතන වෙන මොකක් හරි ෆොන්ට් එකක නමක් ගහුවොත් ඒ ෆොන්ට් එකට අදාළ විදිහට තමයි මේක වැටෙන්නේ. එතකොට දැන් ඔන්න අපි ඔන්න මෙහෙම ගන්න මේ ගන්න. දැන් අපි මෙතන අපිට අදාළ කලර් එක මේක දැන් ඔන්න රෙඩ් වගේ දුන්නොත් දැන් මෙතන රතු පාට එනවා. තවත් ඔයාලට මේකට ගන්න පුළුවන් ප්ලේන්ට් එකට ගිහිල්ලා අපිට RGB colors මේකට ගන්න පුළුවන්. ඒක edit colors යන්න ගිහිල්ලා RGB එක මේකෙන් ගන්න අමාරුයි වගේ කොහොම හරි ගොඩක් ඒවා පෙන්නනවා. එහෙම ගත්තට පස්සේ ඔයාගේ මොකක් හරි හරි මොකද මෙන්න මෙතන මේ වැටලා තියෙන කලර් එක අපිට වෙනස් කරගෙන මේක කොපි කරගන්න CTRL C ඊට පස්සේ cancel දෙමු මේකට save දීලා ඉන්නමු. ඊට පස්සේ රෙඩ් වෙනුවට මේක දුන්නට පස්සේ මේ කොපි වෙලා නැහැ. ඔය හරියන වැඩක් නෙමෙයි. ඔතෙන්ට කොහොම හරි RGB කලර් එක දුන්නට පස්සේ ඒකත් වැඩ කරනවා. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට ගන්න ටැග් එක EM ටැග් එක මම ගහලා කියලා දෙන්නම් මොකක්ද ඒ කියලා. ඒක ගහන්න එහෙමයි EM ගහුවා. ඊට පස්සේ අපිට අදාළ දේ මෙතන මැදි ලියුවා. හරි. ඊට පස්සේ මම මේක සේව් කරලා මෙතෙන්ට ගිහිල්ලා මේව කරන්න. හරි. ඔයාලට පේන්නේ නැද්ද මෙතන EM ගැහුවට පස්සේ මේක ආයෙමත් ඉට්ලට් වෙලා එනවා. ඒ කියන්නේ මෙතන මේ ඇදේට ඔක්කොම ටික මේ වෙලා එනවා. මේකත් සාමාන්‍ය i tag එක වගේම තමයි. ලොකු වෙනසක් නැහැ. ඒකට වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා ගොඩක් වෙලාවට. හරි. ඊට පස්සේ අපි ගමු s tag එක. ඒකත් හරි. ඒක මම සේව් කරලා පෙන්නන්නම්. හරි. ඔයාලට පේන්නේ නැති මෙතන තනියකින් කැපිලා තියෙනවා මේ. ඊට පස්සේ ඒක S අකුරෙන් ඒ ඉෆෙක්ට් එක ගන්න පුළුවන්. මේක ගොඩක් සරලයි මේ ලැන්ග්වේජ් එක. සරල කෝඩ් තියෙන්නේ. ඊට පස්සේ SUP එක වැඩ කරන හැටි නම් මම ඔයාලට කියලා දෙන්න පොඩ්ඩක් මෙතන
පොඩ වෙනස් කරන්නම්. මේකෙන් SUP එකෙන් සිද්ධ වෙන්නේ උඩයි යටයි මේකක්. ඒකින්ද ඔයාලට පොඩ්ඩක් මේක පැහැදිලිව තියෙන්න ඕන. මම මෙහෙම BR තුනක් ගහගන්න BR ටිකක් ගහගන්නම්. ඊට පස්සේ ඔයාලට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් වෙයි මේක මොන වගේදයි කියලා. හරි. ඊට පස්සේ දැන් ඔන්න මම SUP එක ගහන්නම්. SUP හරි. දැන් මම මෙතන මැදට ගහන්නම්කෝ. හරි. දැන් ඊට පස්සේ මේ අනිත් ඒවාට මම SUP නැතුව දෙවෙනි එකට ගහන්නම්. normal. හරි. ඊට පස්සේ save දෙන්නම්. මට මෙතන මම BR tag දෙකක් ගන්න බැරි වුණා. මේක ඔයාලට පොඩ සංකීර්ණ වැඩි වගේ දෙනවා. මම පොඩ ආයිමත් බලන්න. එතකොට තීරේ පොඩ්ඩක්. හරි. ඔයාලට පේනවා ඇති මෙතන SUP ගැහුවට පස්සේ මේක අපේ ලයින් එකට ලයින් එකේ ගොඩක් උඩින් ලියවුනේ. ඒ කියන්නේ මෙහෙම ලයින් එක තියෙනකොට උඩ කෙලවරින් මේ normal ලියපු එක මේ SUP ගහලා ලියපු එක. ඒතකොට ඔයාලට පේනදී මෙතන ලයින් දෙකක් විදිහට එනවා. ඉතින් ලයින් එකේ උඩින් පොඩියට තමයි මේක ලියවෙන්නේ. මෙතන සාමාන්‍ය විදිහට ලියවෙනවා. ඒක තමයි මෙතන වෙනසකට තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්දී ඊට ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ මේ SUP වලින් කරන්නේ අපිට අදාළ ටෙක්ස්ට් එක ලයින් එකේ උඩ කෙළවරින් ලියන එක. ඊට පස්සේ ආයිම SUP වගේම ටාටක් එකක් තියෙනවා. SUB වලින් කරන්නේ අට කෙළවරේ ලියන එක. SUP මෙහෙමම තියෙන් ඇරලා SUB එක මෙතනින් ගහන්නම්. SUB එකට අපි ගහමු. එකට තාගම ගහමුකෝ. හරි. මේ දෙක වෙනස ඔයාලට බලා ගන්න පුළුවන්. අයිමත් මට අර අමතක වුණානේ. හරි. මේ දෙකේ එච්චර ලොකු වෙනසක් බලා ගන්න අමාරුයි. ඒ වුණාට මේ මෙතන ලයින් දෙකක් වැදිලා තියෙන්නේ. මේ ලයින් දෙකේ හොඳට බැලුවොත් තේරෙවි ඔයාලට මේ දෙක මෙහෙම වැදිලා තියෙන්නේ එකක් උඩින් එකක් යටින් කියලා. ඒ කියන්නේ මේ ලයින් එකේ උඩ කෙළවරෙන් තමයි මේක වදින්නේ. මේක වදින්නේ යට කෙළවරින්. ඒව තමයි මේක වෙනස දෙන්නේ. එතකොට දැන් අපි ඊළඟ කෝඩ් එකට යන්. හරි. දැන් මෙන්න මේක නම් ඔයාලා ගොඩාක් වෙබ්සයිට් වල දැකලා මම මේක ටයිප් කරලාම ඔයාලට පෙන්නන්නම්. MAR QUEE. හරි. මෙතන
හරි. එතකොට මම මේක මෙහෙම ගහලා සේව් කරනවා. මම මෙතන මේ URL එකක් කියලා වරද්ද ගන්න එපා. මම normal මේක දාලා තියන්නම්කෝ. හරි. දැන් ඔන්න මම මේක සේව් කරන්නම්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ සාමාන්‍යයෙන් වෙබ්සයිට් වල ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට මෙහෙම දෙපැත්තට යන විදිහට මෙහෙම ලයින් දීලා තියෙනවා. ඒක කරන්නේ මේ විදිහට තමයි. තව JavaScript වලින් උත් කරන්න පුළුවන්. ඒක අපි පස්සේ බලමු. මෙන්න මේ වටේට යන ලයින් එකක් විදිහට ගන්න නම් මෙන්න මේ MARQUE කියලා මේ කෝඩ් එක ගන්න ඕන. මෙතන අපි ගහන ඕනම එක මෙහෙම දිගට යනවා. දැන් මම මෙතන URL එකක් ගහුවොත් එහෙම වෙනවා. දැන් ඔන්න බලන්න මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක යනවා. එතන උනත් ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. ඒකත් ඔයාලා මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපි ඊළඟ එක බලමු. මම මේක මෙහෙම තියෙන්න දෙන්නම්. මේක වයින් කරන්න. එතකොට නම් ඔයාලට මේ පොඩ්ඩේ දිග වැඩි වෙලා පැටලෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකට ඉමේජ් එකක් දාන්නේ කියලා. ඒක කරන්න හරිය ලේසි. අපිට ඕන ඉමේජ් එකේ URL එක තෝරගන්න ඕන. මම normal image එක download කරලා ගන්නම්. ඉමේජ් වලට ගියා නෑ ඕනේ. මම මේකේ link එක copy කරන්නම්කෝ. copy link දුන්නා. ඊට පස්සේ මම මෙතන href සමානයි මෙන්න මේක තමයි tag එක වෙන්නේ. නෑ පොඩ්ඩක් වැරදුනා. img src src සමානයි. ඊට පස්සේ මම දෙන්නම් TTRLV උන අපේ ඉමේජ් එකේ link එක. ඉමේජ් එකේ link එක ගොඩක් දිගයි වගේ මේකෙදි නම්. ඊට පස්සේ ආයිමත් මම මේ link එක මුලින්ම ගහන්න නැතුව මේක ගහන්නම්. හරි. ඊට මේකේ වහන ටැග් එකක් නැහැ. මේ ටැග් එකකින්ම තමයි ඔක්කොම. ඊට පස්සේ මම මෙතන මැදට link එක දෙනවා. ඊට පස්සේ මම මේක සේව් කරලා අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක ප්‍රෙස් කරලා බලනවා. මේක මට පේන හැටියට ගන්නෙ නෑ. මම මේක ඩවුන්ලෝඩ් කරලා ගන්නම්. ගන්න අමාරුයි එහෙම. මම මේක මේ ජෑස් කියන එක ඩවුන්ලෝඩ් කරගන්නම් අපේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකට. ඒක ඇත්තේ my code එක. අපි new folder එකක් හදමු image කියලා. image html img කියලා අපි මෙතන දාමු. save දෙමු. හරි. ඒක ඔයාලට පේනද save වුණා. හරි. ඊට පස්සේ අපි මෙතෙන්ට ගිහිල්ලා අපි මේ URL එක අයින් කරලා දාමු. දැන් අපේ ෆෝල්ඩරේ දැන් අපි මේ කෝඩ් කරන්නේ මේ home කියන එක ඇතුලේ. ඊට පස්සේ එතන උඩ තියෙන මේ image කියන ෆෝල්ඩරේ තමයි අපිට අදාළ පින්තූරේ තියෙන්නේ. ඒකට අපි යන්නේ කියලා කියන්නේ මෙතන home එකේ ඉඳන් පාර පෙන්නන්න ඕනේ. එතේ home එකේ ඉස්සරහ තියෙන image එක. එතකොට අපි image.html img lt එක enter ඔබල මේක properties වලට යනවා. මේක අපි ළඟ තියාගමු දැනට. හරි. ඊට පස්සේ මෙහෙම ගමු අපි. දැන් අපේ ඊළඟට තියෙන මෙයා enter වෙන්න ඕන folder එක තමයි image. මේ VS Code එකේ ප්‍රයෝජනයක් තමයි මෙහෙම අපිට අදාළ dictionary ඔක්කොම පෙන්නනවා.
image ඊට පස්සේ අපිට පෙන්නනවා මෙතන html image.jpg එක ගමු. හරි. ඊට පස්සේ අපි ක්ලෝස් කරගමු. හරි ඊට පස්සේ ඒක සේව් කරලා ෆ්‍රෙෂ් කරමු. හරි. එතකොට ඔන්න ඔයාලට පේනවා ඇති මේකේ මේ සාමාන්‍ය size එක මේ html මේ image එකේ ඒ size එකට මේක load වෙලා තියෙනවා. අපි දැන් මේකට මේක අපිට අදාළ ගන්නට අඩු වැඩි කරගන්න ඕන නම් size එක image src මෙන්න මෙතනින් පස්සේ space එකක් තියලා hi height එක අපි මේක 100ක් දෙමුකෝ. ඊට පස්සේ w weight එක 500ක් දෙමු. සේව් කරලා ෆ්‍රෙෂ් කරමු. 500 වැඩි වගේ 300ක් වගේ දෙමු අපි. හරි ඔයාලට පේනවා ඇති අපිට ඕන ගන්නට මේක අඩු වැඩි කරලා ගන්න පුළුවන්. ඒක කරන්නේ මේ height weight කියන ටැග් දෙකෙන්. ඒ දෙකෙන් අපිට පුළුවන් ඕන විදිහකට අපිට මේක වෙනස් කරලා ගන්න. මේකට ගොඩාක් දේවල් තියෙනවා. රෝල් දෙමුකෝ 90ක්. ඒකට වැඩ කරයිද දන්නේ නෑ. ඒකට මේක වැඩ කරන්නේ නෑ. ඔයාලා නෝට්පෑඩ් එකෙන් ගහන්න කිව්වොත් නම් මේක මෙහෙම ඔටෝ එන්නේ නෑ. අපිට සිද්ධ වෙනවා මේකට අදාළ මුළු කෝඩ් එකම ලියන්න. මේව සරලව වැඩි ඉවරයක් කරන්න බෑ. පාඩම් කරන වැඩවලට නම් ඉතින් එහෙම කරන එක ලේසි. නිකම්ම කටපාඩම් හිටීවි. හරි. ඊට පස්සේ මෙතන image ගැන කිව්වා. ඊට පස්සේ මම දැන් කියලා දෙන්නම් list එකක් ලියන්නේ කොහොමද කියලා. ඒක ඔයාලා පොඩ්ඩක් මේක අවධානයෙන් අහන් ඉන්න. දැන් එතකොට මෙතෙන්දී අපි සිද්ධ කරන්නේ මුලින්ම අපි දෙන්න ඕන list එකේ කියන්නේ අපේ පෙන්වන්න ඕන කොහොමද කියලා. UI type UL type UL type සමානයි. ඊට මේක වර්ග තුනක් තියෙනවා. circle, square ඊළඟ වර්ගය තමයි disk. circle, square, disk. මේ තුනෙන්ම ගහන්න ලිස්ට් එක. ඩිස්ක් එකෙන් අපි පටන් ගමු. ඩිස්ක් ඊට පස්සේ අපි මෙතන UI tag එක ක්ලෝස් කරගෙන ඉමු. හරි. ඊට පස්සේ දැන් ඔන්න li list වල මුල් අකුරු දෙක li නේ. ඒකින්ද li වලින් තමයි පටන් ගන්න. ඔන්න list එකේ item තුනක් මම දෙන්නම්. හරි. එතකොට මම පළවෙනි එකේ දෙන්නම් 1 කියලා. දෙවෙනි එකේ දෙන්නම් 2 කියලා. තුන්වෙනි එකේ දෙන්නම් 3 කියලා. හරි දැන් මම මේක කරාට පස්සේ ඔයාලට පේනද 1 2 3 කියලා මෙහෙම ඩොට් තුනකුත් එක වැඩනවා. ඒකට ඩිස්ක් ෆෝමැට් එක තමයි ඒ තියෙන්නේ. ඊට පස්සේ ආයිමත් මම ඔන්න මේකම කොපි පේස්ට් කරන්න. ඊට පස්සේ අපි බලමු මේක ඩිස්ක් ෆෝමැට් එකෙන් නෙමෙයි ඊළඟට බලමු අපි ස්ක්වෙයාර් ෆෝමැට් එකෙන්. SQUART ස්ක්වෙයාර් ෆෝමැට් එක. හරි ඊට පස්සේ මම ඒක සේව් කරලා කරන්න. ඔයාලට එතකොට පේනවා ස්ක්වෙයාර්. ඒ කියන්නේ කොටුවක් විදිහට තමයි මෙතෙන්ට එන්නේ. හරි ඊට පස්සේ අපි ඊළඟ ෆෝමැට් එකට යමු. ඒක නව තමයි ඊළඟ ෆෝමැට් එක circle. CIRCLE. ඊට පස්සේ අපි ඊළඟ ෆෝමැට් එකට යමු.
හරි එතකොට ඔයාලට පේනවා ඇති මේ මුලින්ම ආවේ අපිට 1 2 3 කියලා නිකන් ඩිස්ක් එක වගේ දැන් එන්නේ කෙලින්ම සර්කල් එකක්. මැදින් මොකක්වත් මේ එකක් නෑ. normal circle එකක් ඉන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන. zoom එක සිංසිගේ හරි. ඊට පස්සේ අපේ තව drop down ක්‍රම කීපයක් තියෙනවා. ඊළඟට අපි බලමු කොහොමද drop down එකක් හදන්නේ කියලා. ඉලක්කම් අකුරු එහෙම දාලා. ඒකින්ද ඔන්න අපි ගමු දැන් මෙතෙන්දී UL නෙමෙයි OL. OL type එක තමයි එන්නේ. එතකොට OL මෙතන UI tag එක නෙමෙයි close වෙන්නේ OL tag එක. OL tag එක තමයි මෙතනදී close වෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන අපි එක ගැහුවොත් හින්දු අරාබි ඉලක්කම් ක්‍රමයට තමයි මේක පෙන්නන්නේ. එතකොට මේ වලට පේන 1 2 3 කියලා 1 2 3 කියලා ඉලක්කම් තුන විදිහට වැටෙනවා. ඊට පස්සේ ඔන්න මම මේක copy paste එකක් දුන්නා. ඊට පස්සේ ඔන්න අපි මෙතෙන්ට capital A ගැහුවොත් capital ඉංග්‍රීසි අකුරු විදිහට තමයි මේක වදින්නේ. ඔයාලට පේන්නේ නැති capital ඉංග්‍රීසි අකුරු තුනක් විදිහට මේක වදිනවා. ඊට පස්සේ ඔන්න අපි මෙතෙන්ට එකකින් පස්සේ නෑ ඒ වලින් පස්සේ ආයෙම ඔන්න අපි සිම්පල් එක ගැහුවයි කියන්නකෝ. සිම්පල් එක ගැහුවට පස්සේ මෙතන ABC කියලා සිම්පල් වලින් වදිනවා. ඊට පස්සේ ඔන්න ආයිමත් සිම්පල් වලින් වන්දර පස්සේ ආයිමත් අපි තව ගණිත ක්‍රමයක් විදිහට තියෙනවා හින්දු අරබි ඉලක්කමේ තියෙන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් තියෙනවා. ඒකට අපි ගන්න I. එතකොට අපි capital I ගැහුවොත් capital වලින් හින්දු අරබි ඉලක්කම් වදිනවා. හරි ඔයාලට පේනවා ඇති මෙතන 1 2 3 කියලා capital I 3 1 2 3 IV එහෙම එනවා. ඊට පස්සේ ආයිමත් අපිට පුළුවන් මෙතන simple I ගහලා එතකොට simple 1 2 3 එනවා. එන්න ඔන්න ඔය විදිහට තමයි list වර්ග ටික තියෙන්නේ. මුලින්ම disk ඊට පස්සේ square ඊට පස්සේ circle ඊට පස්සේ එක ඊට පස්සේ A simple A capital I simple I ඔන්න ඔක තමයි list වර්ග ටිකට ගන්න සංකේත set එක. මේක ගොඩක් ලේසි අනිත් ඒවාත් එක බලද්දි. ඊට පස්සේ අපි බලමු විස්තරාත්මකව ලයිස්තු ලියන්නේ කොහොමද කියලා. මේක අපි මේක ගන්න මම මේක පොඩ්ඩක් ක්ලියර් කරලා ගන්නම්. එන්න පොඩ්ඩක් මෙතන නිකන් ඉස්සුවක් වගේ වේවි. හරි. ඊට පස්සේ අපි මේ ටැග් මේකෙදී පාවිච්චි කරන ලොකු ලයිස්තුවක් හදනකොට ටැග් තුනක්. DL ටැග් එකෙන් අපි කරන්නේ ලයිස්තුව ආරම්භ කරන එක. අපි ඒකින්ද DL ටැග් එක ගහමු. DL ඔන්න ගැහුවා. ඔන්න දැන් ලයිස්තුව ආරම්භ වුණා. ඕක ඇතුලේ තමයි මුළු ලයිස්තුවම තියෙන්නේ. ලිස්ට් එකම අපිට තියෙන්නේ එතන. ඊට පස්සේ DT DT කියන්නේ ප්‍රධාන අයිතම. ඒ කියන්නේ දැන් මෙතන 1 එහෙම ප්‍රධාන අයිතම. අන්න එක හඳුන්වන්න තියෙන්නේ T වලින්. එතකොට DT හරි දැන් ඔන්න මම ගහන්නම් main item කියලා. main item හරි DT වලින් පස්සේ අපි ගමු DT වලින් පස්සේ ආයම ඒකට අදාළ විස්තරය ලියන්නේ අපි DD වලින්. ඒරවි DD sub item මම මෙතන sub item කියලා දැනට ගහන්නම් item හරි. ඊට පස්සේ මම මේක save කරලා මෙතන ගිහිල්ලා බලනවා.
හරි ඔයාලට පේනද මේන් අයිටම් එකෙන් පස්සේ සබ් අයිටම් එක ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන අපි අර කලින් drop down එක වගේ OD type 1 එහෙම ගහලා අපිට පුළුවන් මෙතන ඕනනම් තව drop down sub item ඒවා ලස්සනට හදලා ගන්න. ඊට පස්සේ තව මට කියලා දෙන්න තියෙනවා වලට LD හරි ඊට පස්සේ මම ඔයාලට ටේබල් එකක් ගන්න හැටි අවසාන වශයෙන් කියලා දෙන්නම්. එතනින් බේසික් ඉවර වෙනවා. ඊට පස්සේ තියෙන පොඩ ඇඩ්වාන්ස් කොටස ඒක මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. පස්සේ මම වීඩියෝ එකක් කරන්නම් ඒකට. මුලින්ම අපි ටේබල් එක ලියනකොට ටේබල් එකට බෝඩර් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ඒක කොලම් නම් කරන්න ඕන. කොලම් වලින් පස්සේ අපි ඒක තියෙන රෝස් නම් කරන්න ඕනේ. අන්න එහෙම තමයි අපි ටේබල් එකක් හදනකොට හැදෙන්නේ. හරි අපි එන එක කරමු. මුලින්ම අපි ටේබල් එකක් ක්‍රියේට් කරමු. TABLE table ඊට පස්සේ අපිට මේකට property border එක අපි වෙනස් කරගමු. BOR border සමානයි දෙකක් වගේ දෙමු. ඊට පස්සේ මම මේක tag එක වහන්නම්. ඊට පස්සේ auto table generate වෙනවා. ඊට පස්සේ මම මේක save කරලා උනම් පෙන්නන්නම් ඔයාලට. ඉතින් පොඩියට පේනවා ඇති තාම අපි මේකට කිසිම දෙයක් ඇඩ් කරේ නැති හින්දා data එකක්. හරි. ඊට පස්සේ අපි මේකේ tr tag එකෙන් තමයි මෙතන තියෙන ප්‍රධාන මෙනු වක් මේක කරන්නේ. tr ඔයාලට මම මේක ගහලා පෙන්නන්න. ඊට පස්සේ fir stcoll column ස්පෙලින් වැරදිද කොහෙද? ඊට පස්සේ second column හරි මම මේක සේව් කරලා ඔයාලට පෙන්නන්නම්. පොඩ්ඩක් මට වැරදුනා වගේ මේක මෙතෙන්දී අපිට ටේබල් බෝඩර් එක ගැහුවා. අපි TR එකේදී කිසි විදියකින් ටයිප් කරන්න යන්නේ. අපි TR ටැග් එක ගහලා ඊට පස්සේ ආයෙම TD ටැග් එක ඇතුලේ තමයි අපි ගන්නෙ. TD ටැග් එක ඇතුලේ ඔන්න fir stcoll column td second collem second column. හරි මම මේක සේව් කරලා මෙතන නියම කරනවා. දැන් ඔයාලට පේන ඇති first column second column කියලා column දෙකක් හැදුණා. දැන් ඔයාලා මෙන්න මේක පොඩ්ඩක් හොඳට බලා ගන්න. මෙතන table border එකකින් කරන්නේ අපි table එක හදන එක. ඒ කියන්නේ මේ table එකක් කියලා මේක පෙන්වන්නේ table border කියන tag එකකින්. අපිට border road නෑ කෙලිම table කියලා ගිහුවත් හරි. මේ border එකකින් කරන්නේ මේකේ වටේ දැන් ඔන්න මම මේක පහක් වගේ දෙන්න බලන්නම්. එතකොට මේ ඔයාලට පේනවාද මෙතන වටේ border එක වැඩි වෙනවා. මේ border එක දෙන්නේ මෙතන table border එකේ. table එක මේ table කියන tag එකෙන් තමයි මේක create වෙන්නේ. ඊපස්සේ මේ tr එකෙන් තමයි මෙහෙම ලොකු එක තීරුවක් හැදෙන්නේ. row එකක් හැදෙන්නේ මෙන්න මේ tr කියන tag එකෙන්. ඊට පස්සේ මේ td කියන tag එකෙන් තමයි ඒක කැඩෙන්නේ. දැන් td tag දෙකක් තියෙන ඉඳ මේ tr tag එක ඇතුලේ මේක කොටස් දෙකකට කැඩෙනවා. දැන් ඔන්න හිතන්නකෝ මම මෙතන td තා tag එකක් දුන්නා කියලා. td ඊට පස්සේ tree කියලා ගහන්නකෝ මම එතන වැඩි ටයිප් කරන්න නැහැ. ඔයාලට පේනද මෙතන තුන්වෙනි කොලම් එකකුත් හැදුණා. එහෙම තමයි මෙතන tr tag එක හැදෙන්නේ. ඊට පස්සේ ආයිමත් දැන් අපිට තා දෙවෙනි කොලම් එකට යන්න ඕන නම් මේ tr tag එක ක්ලෝස් කරපු තැනින් ආයිමත්
tr කියලා normal tag එක ගහලා අපිට ආයෙම පුළුවන් තා කොලම් එකකට යන්න. එමත් table data 1 I'm at table data 2 table data 3 ඊට save කරන්න. ඊට පස්සේ දැන් ඔන්න මම මේක ගහලා දැන් ඔයාලට පේනවා ඇති දෙවෙනි කොලම් එකක් විදියටත් එනවා. දැන් මේක වීඩියෝ එකත් ගොඩක් ඇදිලා තියෙන්නේ. හරි කමක් නැහැ මේක අන්තිම එක. හරි ඊට පස්සේ දැන් ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මෙතන දෙවෙනි කොලම් එක tr එකෙන් ක්‍රියේට් වුණා. ඔන්න ඔහොම තමයි දැන් මේක කොලම් හැදීගෙන යන්නේ. අපිට මේ ඕන තරම් කොලම් ගන්න මෙහෙම tr ගාලා දීලා ඕන තරම් යටට මේක ගන්න පුළුවන්. දිගට ගන්න td වලින්. හරි දැන් මම මේ HTML basic ගැන කරපු වීඩියෝ එක නම් දැන් ඔන්න ඉවරයි. මට තව ඕන පොඩි දෙයක් කියලා දෙන්න. මම ඔයාලට ඕනම පේජ් එකකදී ඒකේ තියෙන කෝඩ් එකක් ඔයා දන්නේ නැත්නම් සාමාන්‍යයෙන් මේ කෝඩින් වලදී ඔයාලා මොකක් හරි තියෙන එකක් කියවලා එහෙම ගිහිල්ලා වැඩක් නැහැ. කෝඩින් වලදී ප්‍රැක්ටිකලි කරන්න ඕන. ඒ කියන්නේ දැන් ඔයා කොතන හරි මේක හොයාගෙන යන්න ඕන. ඒ කියන්නේ මේක රට වටේ හොයන්න එහෙම හිවිල්ලක් නෙමෙයි. ඔයාලා වැඩි දෙයක් නැහැ. ඔයාලා නම් වෙබ්සයිට් එකට ගියාට පස්සේ පොඩ්ඩක් හිතලා බලන්න මේ වෙබ්සයිට් එක හැදුනේ කොහොමද කියලා. එමේ හිතලා බලද්දී ඔයාලට තේරෙයි මේකත් අපි දන්න මේ සාමාන්‍ය කෝඩ් ටිකක් නේදයි කියලා. ඊට පස්සේ ඔයාට එහෙමම හිතනකොටම ඔයාගේ මේ ප්‍රෝග්‍රෑමින් දැනුම අපිට තේරෙන්නේ නැති වෙන්නම තියුණු වෙනවා. ඊට පස්සේ ඔයාලා එහෙම නොදන්න දෙයක් තියෙනවා නම් එච්චර මොකක්වත් හොයන්න බලන්න දෙයක් නැහැ. මෙතන ඉන්ස්පෙක්ට් කියලා වින්ඩෝ එකේ රයිට් ක්ලික් කරාම හැම එකේම තියෙනවා. අන්න ඒක උඩ රයිට් ක්ලික් කරාට පස්සේ මෙහෙම ඉන්ස්පෙක්ට් වින්ඩෝ එක එනවා. ගොඩක් කියලා සමහර මුලින්ම පටන් ගන්නකොටම ඉන්ස්පෙක්ට් වින්ඩෝ එකේ එන්නේ මෙන්න මේ පැත්තකින්. හරි ඊට පස්සේ ඔන්න හිතන්නකෝ දැන් අපි මෙන්න මේක මේ කොලම් එක අපොයිට දාන්න දෙයි කියලා. මෙන්න මෙතන තියෙනවා select an element to page inspected කියලා. ඒක රයිට් ක්ලික් කරලා ඊට අපිට යන්න පුළුවන් මේ කොලම් එකේ ඕන තැනකට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් මේකේ කෝඩ් එක මොකක්ද කියලා. එහෙම අපිට ඕන නම් ඕනම වෙබ්සයිට් එකක ඕනම විදියකින් අපිට මේක හොයලා බලලා මොකක්ද කියලා තෝරලා වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙම පොඩ්ඩක් ඔන්න සතියක් විතර හොයා බලනකොට වාට තේරෙන්නේවත් නැතුව කිසිම දැනකින් කියලා දෙමු නැති කෝඩ් පවා ඔයාගේ ඔළුවට එයි. ඒක කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට අමාරු මහන්සි වෙන්න දෙයක් නැහැ. සරලව මේක කරලා දාන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.